10ක අභ්‍යාසයේ කියනවා පහත එක් අවස්ථාවලදී දී ඇති රාශි දෙක අනුලෝම වශයෙන් සමානුපාත වේද නොවේද යන්න හේතුවක් කරන පොත් ගණන හා ඒවායේ මිල පොත් ගණන හා ඒවායේ මිල කියලා කිව්වන් පස්සේ ඒක ඔයගොල්ලන්ට පැහැදිලි මොකද්ද මේ කියන්නේ කියලා පොත් ගාන දෙකක් වුණොත් එහෙම මිලත් දෙගුණයක් වෙනවා පොත් ගණන පහක් වුණොත් මිලත් පස් ගුණයක් බාටපත් වෙනවා එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ පළවෙනි එක අනුලෝම සමානුපාතයක් ඊළඟට දෙවෙනි එක ගත්තොත් ඒකාකාර වේගයෙන් චලනය යන වස්තුවක් ගමන් කළ දුර හා ගත වූ කාලය කොච්චරද කියලා. ගමන් කරපු දුරයි ගත වෙච්ච කාලයයි කියන එක. අන්න ඒක ගැන චුට්ටක් හිතන්න වෙනවා. ඒකාකාර වේගයෙන් යන්නේ ඒකාකාර වේගයෙන් නම් යන්නේ කොයි වෙලාවකවත් වේගය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වේගය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වේගය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා ගමන් කරන දුරයි ගත වූ කාලයයි ගමන් කරපු දුරයි ගත වුණු කාලයයි දෙක ගත්තොත් එහෙම ගමන් කරපු දුරයි ගත වුණු කාලයයි දෙක ගත්තොත් එහෙම මිනිත්තු 10කදී කිලෝමීටරයක් ගියා නම් මිනිත්තු 20ක් වෙනකොට කිලෝමීටර් දෙක දුරක් ගමන් කිරීම සිද්ධ වෙනවා. මිනිත්තු 10කට කිලෝමීටරයක් ගියා නම් මිනිත්තු 20කදී කිලෝමීටර් දෙකක් යනවා. මිනිත්තු 30කට කිලෝමීටර් 3ක් යනවා. මිනිත්තු 40කට කිලෝමීටර් 4ක් යනවා. එහෙනම් කාලය දෙගුණයක් වුණොත් දුර දෙගුණයක් වෙනවා. කාලය තුන් ගුණයක් වුණොත් දුර තුන් ගුණයක් බාටපත් වෙනවා. එතන එහෙනම් එක පැත්තක් යම් ගානකින් ගුණනකොට අනිත් පැත්තත් ඒ ගානෙන්ම ගුණ වෙනවා. ඒ කියන්නේ මේක අනුලෝම සමානුපාතයක් විදිහට අපිට ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? B කියන්නේත් අනුලෝම සමානුපාතයක්. C මෝටර රථයක වේගය හා කිසියම් දුරක් ගමන් කිරීමට ගතවන කාලය. හරිද? වේගයයි කිසියම් දුරක් ගමන් කිරීමට ගතවන කාලය. අපි හිතමු මිද්දෙන ඉඳලා කටුවන්ට යනවා. මිද්දෙන ඉඳලා කටුවන්ට යනකොට වේගය කාලය ගැන මේ කතා කරන්නේ. පයින් ගියොත් එහෙම වැඩිපුර කාලයක් ගත වෙනවා නේ. පයින් ගියොත් එහෙම වැඩිපුර කාලයක් ගත වෙනවා. හරිද? අපි හිතමු මොටර් සයිකලයකින් ගියා කියලා. මොටර් සයිකලයකින් ගියොත් අර පයින් ගියාට වඩා අඩු කාලයක් තමයි ගත වෙන්නේ. එතකොට වේගය වැඩි වෙනකොට කාලය අඩුවීමක් සිද්ධ වුණා. අපි හිතමු කාර් එකකින් යනවා කියලා තව වේගකින් යනවා. එතකොට තව වේගය වැඩි වෙනකොට තවත් කාලය අඩු වෙනවා. බලන්න එහෙනම් වේගය කියනකොට වැඩි වෙනකොට කාලය වැඩි උනේ නැහැ. වේගය වැඩි වෙන්න කාලය අඩුවීමක් තමයි සිද්ධ වුනේ. එහෙනම් අනුලෝම සමානුපාතවල කියන්නේ වැඩි වෙනවා නම් අනිත් පැත්තට වැඩි වෙන්න ඕන කියලානේ. එහෙනම් මෙතන වැරදි. කාලය කියන එක අඩු වෙනවා වේගය කියන එක වැඩි වෙනකොට. ඒක නිසා මේක අපි ගන්නේ නැහැ අනුලෝම සමානුපාතයක් විදියට. හතරවෙනි එක සමචතුරස්‍රයක පැත්තක දිග හා පරිමිතිය. මෙන්න සමචතුරස්‍රයක පැත්තක දිගයි පරිමිතියයි කියන කාරණා දෙක. සමචතුරස්‍රය කියවම ඔයගොල්ලෝ දන්නවා පැති හතරම දිගින් සමානයි. එහෙනම් මේකේ පැත්තක 10ක් වුණොත් පරිමිතිය 10ක් වුණොත් පරිමිතිය 40යි. ඒ වගේ පැති හතරක්නේ. අපි හිතමු මේ පැත්තක දිග 20ක් වුණා කියලා මේ. පැත්තක දිග 10 වෙනුවට දැන් 20. පැත්තක දිග 20ක් වුණොත් 20 4 80ක් බවට පත් වෙනවා. ඉතින් එහෙනම් මෙන්න බලන්නකෝ. 10 20ක් වෙන්නේ දෙකෙන් ಗುಣ වෙලා 40 80ක් වෙන්නේ දෙකෙන් ಗುಣ වෙලා. එතකොට මේ පැත්ත දෙකෙන් ගුණනකොට මේ පැත්තත් දෙකෙන් ಗುಣ වෙලා තමයි තියෙන්නේ. නැත්නම් අපි හිතමු පැත්තක දිග 5යි කියලා. එහෙනම් පැත්තක දිග 5ක් වුණොත් 5 වරක් 4 20යි නේ. 10 මෙන්න 10 5ක් වෙන්නේ දෙකෙන් බෙදිලා බලන්න 40 20ක් වෙන්නේ මොන වෙලාද? ඒත් දෙකෙන් බෙදිලා. එහෙනම් බෙදෙනකොට මේ පැත්තත් බෙදෙනවා ඒ ගානෙන්ම ಗುಣ වෙනකොට මේ පැත්තත් ඒ ගානෙන්ම ಗುಣ වෙනවා. අන්න එතන තියෙන්නේ අනුලෝම සමානුපාතයක්. අනුලෝම සමානුපාතයක්. ඊ කොටස සමචතුරස්‍රයක පැත්තක දිග හා වර්ගඵලය. පැත්තක දිගයි වර්ගඵලය. බලන්නකො දැන් අර කියපු කාරණේ වෙනත් එකක් මේ කියන්නේ. ඉස්සෙල්ලා කිව්වේ පරිමිතිය දැන් කියන්නේ වර්ගඵලය. මේ වගේ සාමාන්‍යයෙන් ටික දෙනා හිතන්නේ. හොඳේ. පැත්තක දිග අපි 5ක් කියලා හිතමු. පැත්තක දිග 5යි නම් වර්ගඵලය හැදෙන්නේ පැත්තක දිග වරක් පැත්තක දිගේ. 5 වරක් 5 25යි. අපි පැත්තක දිග 10ක් කියලා ගමු. පැත්තක දිග 10ක් කියලා ගත්තොත් එහෙම 10යි නම් සමචතුරස්‍රයේ වර්ගඵලය හැදෙන්නේ 10 වරක් 10 10 වරක් 10 පත් වෙනවා 100ක් බවට. තව දුර යන්න දෙයක් නැහැ. මේ බලන්නකෝ 5 10 වෙලා තියෙන. ඒ කියන්නේ පැත්තක දිග 5ක් තිබිච්ච එක 10ක් බවට පත් වෙනකොට දෙකෙන් ගුණ වෙලා තියෙන්නේ නේ. දෙකෙනුයි ගුණ වෙලා තියෙන්නේ. හැබැයි බලන්න 5ක් වෙද්දි වර්ගඵලය 25යි 10ක් වෙද්දි වර්ගඵලය 100යි. එතකොට
25 100ක් කියන්නේ දෙකෙන් ගුණ වෙලා නෙමෙයි ගුණ වෙලා තියෙන්නේ කීයෙන්ද ගුණ වෙලා තියෙන්නේ 4ෙන්. එහෙනම් ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕන මෙන්න මේ පැත්ත දෙකෙන් ගුණ වෙනකොට මේ පැත්ත 4ෙනුයි ගුණ වෙලා තියෙන්නේ. එතකොට මේ පැත්ත යම් අනුපාතයකින් ගුණ වෙනවා නම් අනිත් පැත්තත් එම අනුපාතයෙන්ම ගුණ වෙන්න ඕන කියලා කියන්නේ මෙතන එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. මේ පැත්ත යම් අනුපාතයකින් ගුණ වෙනකොට ඊට වෙනස් අනුපාතයකින් තමයි මේ පැත්ත ගුණ වෙලා තියෙන්නේ. අන්න එහෙනම් මේක අනුලෝම සමානුපාතයක් නොවේ කියලා ගන්න වෙන්නේ. අනුලෝම සමානුපාතයක් නොවේ. ඒ කතා කළේ EF වැඩක් නිම කිරීමට යෙදිය යුතු මිනිසුන් ගණන හා ගතවන දින ගණන. පොඩ්ඩක් අපි හිතමු ඒක වැඩක් නිම කිරීමට යෙදවිය යුතු මිනිසුන් ගණන හා දින ගණන. අපි හිතමු මොකක් හරි ඔන්න වැඩක් කරනවා. එතකොට අවශ්‍ය මිනිසුන් ගානයි දින ගානයි දෙක තමයි සංසන්දනය කරන්නේ. හරිද? මිනිසුන් ගාන දින ගාන. මිනිස්සු ගණන වැඩි වුණොත් එහෙම මිනිස්සු ගාන වැඩි වුණොත් එහෙම අපි හිතමු ශ්‍රමදානයක් වෙලාවක් කියලා. ශ්‍රමදානයක් වෙලාවා. ඔය ශ්‍රමදාන වෙලාවේ ඉස්කෝලෙම කරන ඕන ශ්‍රමදානේ. ළමයි ගාන වැඩි වෙන්න අඩු කාලයකින් ඕක ඉවර කරලා දාන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ 3-4 දෙනා නම් හිටියේ කියන්නේ බොහොම අඩු ප්‍රමාණයක් නම් හිටියේ ඉවර කරගන්න බෑ සෑහෙන්න වෙලාවක් ගත වෙනවා. එතකොට මිනිස්සු ගාන අඩු වෙනකොට කාලය වැඩිවීමක් සිද්ධ වෙන්නේ. හරි? මිනිස්සු ගාන අඩු වෙනකොට කාලය වැඩිවීමක් හරියන්නේ නැහනේ. එක පැත්තක් වැඩි වෙන්න නම් අනිත් පැත්තත් වැඩි වෙන්න ඕනේ. එහෙනම් මිනිස්සු ගාන අඩු වෙනවා නම් කාලයත් අඩු වෙන්න ඕනේ. දැන් මිනිස්සු 10 දෙනෙක්ගෙන් වැඩේ ඉවර කරන්න පුළුවන් නම් එක දවසකින් මිනිස්සු එක්කෙනෙක්ගෙන් එක දවසකින් ඉවර කරන්න බෑනේ. මිනිස්සු ගාන අඩු වෙනවා කියන්නේ ගත වෙන කාලය වැඩි වෙනවා කියන එක. ඒක නිසා රාශීන් දෙක එකම අනුපාතයකින් අඩුවීමක් හෝ වැඩිවීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එක් රාශියක් යම් ගානකින් අඩු වෙනකොට අනෙක් රාශිය වැඩිවීමක් සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒක හරියන්නේ නැහැ. අනුලෝම සමානුපාතයක් නොවේ. නිවසක පාරිභෝජනය කරන විදුලි ඒකක ගණන හා මාසික බිල. නිවසක පාවිච්චි කරන විදුලි ඒකක ගණනයි මාසික බිලයි ගැන මේ කතා කරන්නේ. එහෙනම් මේස පාවිච්චි කරන විදුලි ඒකක ගන්න විදුලි ඒකකයක් පාවිච්චි කළා කියලා කිව්ව ඒකයකට රුපියල් 20ක් ගත්තා. එහෙනම් ඒක දෙකක් පාවිච්චි කරපු එකට නිවසකට රුපියල් 40ක් ගන්නවා. ඒක තුනක් පාවිච්චි කළොත් එහෙම රුපියල් 60ක් ගන්නවානේ. එහෙනම් එක ඒකේ දෙකක් වෙන්නේ දෙකෙන් ගුණ වෙලා 20 40ක් වෙන්නේ දෙකෙන් ගුණ වෙලා. එහෙනම් ඒකක ගාන යම් ප්‍රමාණයකින් වැඩි වෙනවාද මිලත් ඒ ගණනේම වැඩි වෙනවා. එතන අනුලෝම සමානුපාතයක් පවතිනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් අදාළ පිළිතුරු තෝරලා ලියුවොත් එහෙම පළවෙනි එක අනුලෝම සමානුපාතයක්, දෙවෙනි එක අනුලෝම සමානුපාතයක්, C අනුලෝම සමානුපාතයක් නොවේ, A අනුලෝම සමානුපාතයක්, B අනුලෝම සමානුපාතයක්, C අනුලෝම සමානුපාතයක් නොවේ, D අනුලෝම සමානුපාතයක්, E අනුලෝම සමානුපාතයක් නොවේ, F අනුලෝම සමානුපාතයක් නොවේ, G අනුලෝම සමානුපාතයකි කියලා අපට පිළිතුරු දෙන්නට පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි පළවෙනි අභ්‍යාසය ගණනය කිරීම ටික කරන්නේ. ඊළාට 10යි 2 අභ්‍යාසය. 10යි 2 අභ්‍යාසය ගණනය කිරීම ටිකේ මට උත්තරත් එවන්න ඕනේ. උත්තරත් එවන්න. ඔය ගම දොඩම් ගෙඩි 8ක මිල රුපියල් 320ක් නම් 5ක මිල අහනවානේ. ඒකීය ක්‍රමයේ භාවිතයෙන් ගණන හදාගෙන යන්නේ අපි. එහෙනම් 8ක මිල 320යි නම් එකක් හොයන 320 බෙදුවා 8 එන්නේ 32කට 8 ඒව කීයද? 32කට 8 ඒව 4යිනේ. 40යි. එකක මිල 40යි. එහෙනම් 40 ඒව 5ක්. 4 වරක් 5 20යි. රුපියල් 200යි. රුපියල් 200ක් වෙනවා. ඔව්. හරි. දෙවෙනි එක චීත්තරෙදි මීටර් 5ක මිල රුපියල් 750යි. 5ක මිල 750යි දෙවෙනි ගණන. එහෙනම් එකක් බලන්න 750 බෙදනවා 5න් 77යි 1යි කීයද 75ට 5 25 15යිනේ 150යි. එහෙනම් අහන්නේ 12ක මිල 150 ගුණ කරනවා 18න් 150 18න් ගුණ කරනවා 18 වරක් 5 90යි 9ක් ඉතුරුයි 18 වරක් 18යි නෑ 18 වරක් 15 18 වරක් 5 90යි 9ක් ඉතුරුයි 18 එකක් 18යි 18යි 9යි 27යි නේ 2700යි උත්තරේ. දෙවෙනි ගණන මං අහන්නේ. එකක් එන්නේ 150යි. දෙවෙනි ගණන 750 බෙදනවා 750 බෙදනවා 5න්. හරි නේද? 750 5න් බෙදුනම 7ට 5 1යි
දෙකක් ඉතුරුයි 25 150යි. ඒ වගේ ඒවා 12ක් නේ. එතකොට බිංදුවයි 12 වරක් 5 60යි 6ක් ඉතුරුයි 12 වරක් 12යි 6යි 18යි. සෝරි. රුපියල් 1800ක් වෙනවා. රුපියල් 1800යි. ඊළඟට තුන්වෙනි එක ඇපල් ගෙඩි 5ක පාර්සලයක කිලෝග්‍රෑම් 3.6ක් තියෙනවලුනේ. ඇපල් ගෙඩි 15ක එකක් මේ කියන්නේ. එතකොට මෙතන පොඩි ස්කන්ධය සම්බන්ධ බෙදීමක් තියෙනවා. ඕනනම් ඕගොල්ලන්ට ඕක කැමති නම් කෙනෙකුට හදන්න පුළුවන්. කැමති නම් කෙනෙකුට හදන්න පුළුවන් 3600 කියලා අරගෙන ගණන හදාගෙන යන්නත් පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. 3600ක් කියලා අරගෙන ඒ කියන්නේ කිලෝග්‍රෑම් 3.6ක් කියලා කියන්නේ ග්‍රෑම් 3600ක් බාට පත් වෙනවා. එහෙනම් ඕනනම් කෙනෙකුට 3600 15න් බෙදන්නත් පුළුවන්කම තියෙනවා. 3600 බෙදීම 15. හේතුව කිලෝග්‍රෑම් 3.6ක් කියලා කියන්නේ ග්‍රෑම් 3600ක් නිසා බෙදුනම කීයද? 36ට 15 ඒවා 2යි 30යි 6යි 60ට 15 ඒවා 4යි 240ක් එනවානේ. 240යි. අහන්නේ කොච්චරකද? ඇපල් ගෙඩි 8ක ස්කන්ධය. එහෙනම් මේක ගුණ කරනවා 8ෙන්. 8 වරක් බිංදුවයි 8 වරක් 4 32යි 3ක් ඉතුරුයි. 8 වරක් 2 16යි 8 වරක් 2 16යි 3යි 19යි 1920යි. මේ තියෙන්නේ ග්‍රෑම් වලින්. කිලෝග්‍රෑම් වලින් කිව්වෝ 1 කිලෝග්‍රෑම් 920යි ග්‍රෑම්. ඔහොම කියන්නත් පුළුවන්කම තියෙනවා. ඒ කතා කළේ අපි තුන්වෙනි ගණනය කිරීම. ඊළඟට හතරවෙනි එකට ගියොත් එහෙම මුද්‍රණ යන්ත්‍රයකින් හතරවෙනි ගණන හතරවෙනි ගණනේ මුද්‍රණ යන්ත්‍රයකින් මිනිත්තු 5කට පිටපත් 240ක් රු. එහෙනම් 5කට 240 එකට බලන්න 240 බෙදනවා 5න් 24ට 5 ඒවා 4යි 40ට 5 ඒවා 8යි 48යි. හරිනේ. එකකට 48යි. අහන්නේ කොච්චරකටද? මිනිත්තු 40 මිනිත්තු 12කදී නේ. එහෙනම් 48 ගුණ කරනවා 12න් 12 වරක් 8 96යි 9ක් ඉතුරුයි. 12 වරක් 4 48යි 48යි 9යි 57යි. 576ක් බවට පත් වෙනවා. ඊළඟට පස්වෙනි ගණන ඒකාකාර වේගයෙන් ගමන් ගන්නා මෝටර රථයක්. හරිනේ. ඒකාකාර වේගයෙන් ගමන් ගන්නා මෝටර රථයක් මිනිත්තු 15කදී කිලෝමීටර් 12ක් යනවලු. මිනිත්තු 15කට කිලෝමීටර් 12යි. මිනිත්තු 40කට අහනවා කොච්චරක්ද කියලා. එහෙනම් 15කට 12ක්නේ. එහෙනම් ඒ 12 ඉස්සෙල්ලම බෙදනවා 15න්. 12 15න් බෙදනකොට ඕනනම් කිලෝමීටර් 12ක් නිසා මේක 12000ක් විදිහට ගත්තත් කමක් නැහැ. එතකොට බෙදන්න පුළුවන් නේ. නැත්තම් දශම වලට යන්න වෙනවා. දශම වලින් හදන්න පුළුවන් අය එහෙම හැදුවක් කමක් නැහැ. එතකොට 12ට 15 ඒවා නැහැ. 120ට 15 ඒවා 8යි. බිංදු 2යි නේ. මීටර් 800ක් එනවා එකකට. අහන්නේ කොච්චරකටද? 40කට. එහෙනම් 800 ගුණ කරනවා 40න් බිංදු 3ක් තියෙනවා. 8 වරක් 4 32යි. හරිනේ. මීටර් නම් 32000ක් කිලෝමීටර් නම් 32ක්. ඔය උත්තර දෙකෙන් ඕන එකක් නිවැරදි පිළිතුරු විදියට ගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රශ්නයක් නැහැ කොහොම ගත්තත්. ඊට පස්සේදී යතුරු පැදියක් ඉන්ධන ලීටර 2කින් කිලෝමීටර් 90ක දුරක් ගමන් කරනවා නම් 5කින් ගමන් කරන දුර අහන්නේ ඒකටන් හදන්න දෙයක් නැහැ නේ. 90 දෙකට බෙදුනම 45යි 45 5ක් 45 5ක් වෙනවා 225ක් කිලෝමීටර් 225ක් කියලා උත්තරේ දෙන්න පුළුවන්. මේ අපි කතා කරන්නේ 10යි 2 අභ්‍යාසය. අච්චුපතේ 4 වෙනි පිටුව
10යි 2 අභ්‍යාසය. ඒකේ 7 වෙනි ගණන ඒකාකාර වේගයෙන් ජලය ගලා එන පොම්පයකින් ලීටර් 1000ක ධාරිතාවයක් සහිත ටැංකියක් පිරවීමට ගතවන කාලය මිනිත්තු 5ක් නම් 1600ක ධාරිතාවයෙන් යුතු ටැංකියක් පිරවීමට ගතවන කාලය කොච්චරද කියලායි අහන්නේ අවසාන කොටස. හරිද? එහෙනම් බලන්න 1000ක ධාරිතාවයක් තියෙන එකක් පුරවන්න යනවලු මිනිත්තු 5ක් නේ. මිනිත්තු 5කට තමයි පිරවෙන්නේ 1000ක්. මිනිත්තු 5කට නම් 1000ක් පිරවෙන්නේ මේ 1000ක් පිරෙන්න යනවා මිනිත්තු 2ක්. එහෙනම් 1 මිනිත්තුවකට නම් යනවා කීයද? 1 මිනිත්තුවකට නම් 200යි නේ. 1 මිනිත්තුවකට නම් 200යි. අහන්නේ 1600කට කොච්චරක්ද කියලා. එහෙනම් 1600 අපිට පුළුවන් 1600 200ෙන් බෙදුණා නම් හරිනේ. බිංදු 2ට බිංදු 2යි 16 2ට බෙදුනම 8යි අපට උත්තරේ කියන්න පුළුවන් මිනිත්තු 8ක් කියලා. කාලය මිනිත්තු 8ක් බාටපත් වෙනවා. ඒක ඉතින් පොඩ්ඩක් හිතලා පිළිතුරක් දෙන්නට ඕන කොටසක්. සිතිය යුතු කාරණාවක්. අර ගණන් ටිකට වැඩි චූටි වෙනසක් තියෙනවා. හිතලා උත්තරයට යන්න ඕන. ලීටර් 1000යි 1000කට නම් 5යි. එතකොට එකකට නම් 200ක් නේ. එකකට නම් එකකින් 200යි. අහන්නේ 1600කට. එන 1600 200ෙන් බෙදුනම එනවා කාලය මිනිත්තු 8ක් කියලා. ඔය කතා කළේ අපි දෙවෙනි අභ්‍යාසය. බලාගන්න 10යි 3 අභ්‍යාසය හිස්තැන් සම්පූර්ණ කරන්න තියෙන්නේ. ඒකනම් මහලු කාරණයක් නෙමෙයි. එතකොට 2 8ක් වෙලා 2 8ක් වෙන්නේ 4ෙන් ගුණ වෙලා එහෙනම් 5ත් 4ෙන් ගුණ වෙනවානේ. 5 වරක් 4 20යි. ඔව් උත්තරේ 20යි. ඊළඟට B කොටස 4 20ක් වෙලා තියෙන්නේ 5ෙන් ගුණ වෙලා. එහෙනම් 3ත් 5ෙන් ගුණ වුණාම 15යි. ඒවා බොහොම සරලයි. 15යි උත්තරේ. C කොටස 5 40ක් වෙලා තියෙන්නේ 8ෙන් ගුණ වෙලා. එහෙනම් 3 වරක් 8 24යි. ඊළඟට 1 8ක් වෙලා තියෙන 8ෙන් ගුණ වෙලා 1 8ක් වෙලා තියෙන 8ෙන් ගුණ වෙලා 4 වරක් 8 32යි. 32යි උත්තරේ. ඊ කොටස 8 24ක් වෙලා තියෙන්නේ 3ෙන් ගුණ වෙලා. එහෙනම් 15 වෙන්න නම් කීයද? 5 තමයි ගුණ වෙන්නට ඕන. 5 උත්තරේ. ඊ කොටසට 5 හිස් තැනට. ඊට පස්සේ F 6 30ක් වෙලා තියෙන්නේ 5ෙන් ගුණ වෙලා 35ක් වෙන්නේ නැත්නම් 36ක් වෙන්නේ 5ෙන් බෙදිලා 35 5ෙන් බෙදුනම 35 5ෙන් බෙදුනම 7යි. උත්තරේ 7ක් බාටපත් වෙනවා. බලන්න මේ කියනවා වීජීය සමීකරණයක් ලියා සමානුපාත භාවිතයෙන් විසඳන්න කියලායි කියන්නේ. හරි. බලා ගන්නකෝ ගණන. සහල් කිලෝග්‍රෑම් 10ක මිල රුපියල් 850යි. කිලෝග්‍රෑම් 7ක මිල සොයන්න කියලායි කියන්නේ. 10ක් 850යි. එහෙනම් මෙන්න පළවෙනි ගණන 10ක් 850යි. 7ක් අහන්නේ. 10ක් 850යි 7ක මිල x කියලා කියමු. හරිද? එහෙනම් 7ක මිල හොයනකොට මේක ලියා ගන්න පුළුවන් නේ. ලිව්වා 10 යට 7 සමානයි 850 යට x කියලා. දැන් මේ දෙක හරස් ගුණ කරනවා. එහෙනම් 10යි x සමානයි 850 වරක් 7 මේකත් 10ෙන් බෙදනවා මේකත් 10ෙන් බෙදනවා. බිඳුවට බිඳුව කැපුණා. එතකොට 7 වරක් 5 35යි 3ක් ඉතුරුයි 7 වරක් 8 56යි 56යි 3යි 59යි 595යි නේ උත්තරේ. හරි නේද? 595යි. එකක් නම් 850 10ක් නම් 850යි 7ක් අහන්න. එහෙනම් 10ක් 850යි නම් 7කට x කියලා දැම්මා. මේක ලිව්වා භාගයක් විදියට දෙපැත්තෙන් 10යට 7 850යට x හරස් ගුණ කළා. x ඉස්සරහා 10 තියෙන නිසා දෙපැත්තම 10න් බෙදුවා බිඳුව කැපුණා ගුණ කරනවා 7 වරක් 5 35න් 5යි 3ක් ඉතුරුයි
හත්වරක් 8 7වරක් 8 56යි 56යි ඉතුරු වෙච්ච 3යි 59යි. හරිනේ 59යි 595යි උත්තරේ. නිවැරදිද මේක? දැන් මේකෙන් තව ගණන් ටිකක් හදන්න ඕනද? මදි එදා ගණන් හැදුණු ප්‍රමාණය මදි. හරිද මේ උත්තරේද වෙන උත්තරයක්ද? තුළු කරනවා ලියන්න පුළුවන් අපට 9 8 12 සමානයි 108 යට x කියලා. දැන් මේ දෙක මේ දෙපැත්තට ගුණ කරනවා 9 වරක් x සමානයි 108 වරක් 12. x හොයන්න ඕන නිසා දෙපැත්තම බෙදනවා 9. මෙතන 108 9න් බෙදනන්නේ 10ට 9 එකයි එකක් ඉතුරු 18 2යි 12 වරක් 12 144යි ඝන සෙන්ටිමීටර්. උත්තරේ 144ක් බවට පත් වුණා. ඊළඟට තුන්වෙනි එක C කොටස. ඒකාකාර වේගෙන් ගමන් කරන යතුරු පැදියක් පැය 4කදී ගමන් කරන දුර 240යි. 4කට 240යි. හරිද? 4කට 240ක් යනවා. C කියන කොටස 4කට 240යි. ඔගොල්ලෝගෙන් අහන්නේ මොකද්ද? පැය 3කදී ගමන් කරන දුර 3කට කොච්චරක්ද කියලායි අහන්නේ. එහෙනම් 4 යට 3 සමානයි 240 යට x 4 වරක් x මේක මෙතෙන්ට මේක මෙතෙන්ට 240 වරක් 3 මේක 4ෙන් බෙදුනා මේක 4ෙන් බෙදුනා 24ට 4 6යි 60යි නේ 6 වරක් 3 18යි කිලෝමීටර් 180ක් බවට පත් වෙනවා. කිලෝමීටර් 180යි. ඊළඟට D කොටස භාණ්ඩයක් විකිණීමේදී 100%ක වට්ටමක් දෙනු ලබන වෙළඳසලක් රුපියල් 800ක් වටින භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල. අන්න එතන නම් චුට්ටක් ගණන වරදී කියලා මම හිතනවා. හරිද? 100%ක වට්ටමක් නේ දෙන්නේ. එහෙනම් රුපියල් 100ක් නම් වට්ටම 3යි. 800 එකකට අවශ්‍ය මුදල තමයි අහන්නේ කොච්චරද කියලා. කියන්නේ 800 භාණ්ඩයට අවශ්‍ය මුදල. අවශ්‍ය මුදල කියනකොට කඩේට දෙන ගාණනේ ඕනනේ. කඩේට අපි කීයක් දීලාද මේ භාණ්ඩය ගන්න ඕන කියලා යහන්නේ. එහෙනම් 100%ක වට්ටමක් කියනකොට ඕගොල්ලෝ දන්නවා පළවෙනි වාරේ අපි ප්‍රතිශත කියන පාඩමේදී වට්ටම් කියන කොටස ඉගෙනගෙන තියෙනවා. වට්ටමක් කියලා කියන්නේ ලකුණු කරලා තියෙන මිලෙන් කිසියම් අඩු කිරීමක්. එහෙනම් අඩු වෙන්නේ රුපියල් 3ක්. අපට එනම් මේක ලියන්න වෙන්නේ රුපියල් 100ක් නම් විකුණුම් මිල 97ක් විදියට. රුපියල් 100 නම් භාණ්ඩේ ලකුණු කරලා තියෙන්නේ 94 තමයි විකුණන්නේ. ඔයගොල්ලෝ අහන්නේ මොකද්ද? 801 විකුණන්නේ කීයකටද කියලා. එහෙනම් 801 විකුණුම් මිල x කියලා හිතමු. ලියන්න පුළුවන් 100 යට 800 97 යට x මේ දෙක හරස් ගුණිතය 100 x එක්ක ගුණ වෙනවා 97 ගුණ වෙනවා 800ත් එක්ක x හොයන්න ඕන නිසා දෙපැත්තම 100ෙන් බෙදුවා බිංදු දෙකට බිංදු දෙකයි 8 වරක් 7 56යි නේ 8 වරක් 7 56යි පහක් ඉතුරුයි 8 වරක් 9 8 වරක් 9 72යි 72යි 5යි 77යි 776යි මේ උත්තරේ හරි අයත් උස්සන්නකෝ බලන්න 776 මේ උත්තරේ නිවැරදි අය පිළිතුර නිවැරදි අය මාලිංග මාල්ෂාන් දෙසඳු කීප දෙනෙක් ඉන්නවා. ඔයගොල්ලෝ සමහරක්කට මෙන්න මෙහෙම හැදුවත් දන්නේ නැහැ පුතේ. මෙන්න මෙහෙම ලියන්නත් සමහරක්කට මට හිතෙනවා 100ක් නම් 3යි කියලා ලියලා 800ක් නම් x කියලා ලියනවා. හරිද? 100ක් නම් 3යි 800ක් නම් x කියලා ලියනවා. එතකොට මෙතෙන්ට උත්තරේ එනවා අර විදියට
මේක යට මේක ලියලා 100ට 800 300ට 8 කියලා ලිව්වොත් එහෙම ඒ විදියට කළේ ඒ විදියට කළම් පස්සේ උත්තරේ එන්නේ 24යි කියලා. හැබැයි උත්තරේ 24 වුණාට ඒ 24 කියන තැනින් නවතින්න බෑ. හරිද? මේ ක්‍රමයට ලියලා පිළිතුර ගන්න පුළුවන්. මේ ක්‍රමයට ලියලා පිළිතුර ගත්තට මෙතනින් උත්තරේ x සමානයි 24යි කියලානේ. x සමානයි 24යි කියලා. හැබැයි ඒ උත්තරේ ආවට 800න් ඒ 24 අඩු කරලා පෙන්වන්නට ඕන. හරිද? මේ උත්තරේ ආවට 800න් ඒ 24 අඩු කරලා 776යි කියන තැනට යන්නට ඕන. ඒ වුණොත් නිවැරදි. හැබැයි ගණන එකපාරටම හදන ක්‍රමේ මෙන්න මේක. ඒක නිසා ඒකේ පොඩි සටහනක් දාලා දෙන්න. මේ ක්‍රමයට හැදුව කියලා වැරද්දක් දාන්න බෑ. පිළිතුර හදලානේ ඔයගොල්ලෝ කොහොම හරි. හැබැයි මෙන්න මේ ක්‍රමයට හැදුවම් පස්සේදී මෙච්චර ගිහිල්ලා අඩු කර කර යන්න දෙයක් නැහැ. එකවර උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. හරි. ඒක රුපියල් 100කට 12යි. හැමතිස්සෙම මම කියවනේ ප්‍රතිශත සම්බන්ධ ගණනය කිරීම හදනකොට 100ෙන් තමයි පටන් ගන්න. මේ හැම එකේම එහෙමයි උනේ. 100කට නම් 12යි. 15000කට කොච්චරක්ද කියලා යහන්නේ. එහෙනම් ලියනවා 100ට 15000 12යට x කියලා. 100ත් එක්ක ගුණ වෙන්නේ මොකද්ද? 100ත් එක්ක මේ x ගුණ වෙනවා. 12ත් එක්ක 15000 ගුණ වෙනවා. දැන් මේ පැත්ත 100ෙන් බෙදනවා. x ඉස්සරහා 100 නිසා මේ පැත්තත් 100ෙන් බෙදනවා. එතකොට බිංදු දෙකට බිංදු දෙකක් කැපුණනේ. ගුණ කරනකොට අපි බිංදු අගින් ලියා ගමු. 12 වරක් 5 60 බිංදුවයි 6යි. 12 වරක් 12යි 6යි 18යි. රුපියල් 1800ක් තමයි පිළිතුර බවට පත් වෙන්නේ. රුපියල් 1800යි. රුපියල් 1800ක් වුණා. ඊළඟට F කොටස F පැන්සල් 4ක් රුපියල් 48ක් නම් 132කට ගත හැකි පැන්සල් ගණන කීයක්ද? එතකොට ඒක සමහරක් විට ඔයගොල්ලෝ මේ ක්‍රමේ නැතත් ගණනය කිරීම කරන්න නැති අර ඒකීය ක්‍රමයෙන් හරි. එතකොට මම කියවනේ ක්‍රමේ ප්‍රශ්නයක් නැහැ ගණන හදන්නයි තියෙන්නේ කියලා බලා ගන්න මේ ක්‍රමයෙන් කොහොමද ගණන හදන්නේ කියලා. රුපියල් පැන්සල් ගණනයි මිලයිනේ අපි කියන්නේ මෙන්න. පැන්සල් ගණන මිල. ඕක තමයි කරුණු දෙක. පැන්සල් ගණන සහ මිල. එහෙමනම් පැන්සල් කීයද පුතේ? පැන්සල් 4ක් රුපියල් 48යි. පැන්සල් 4ක් රුපියල් 48ක් වෙනවා. 4ක් 48යි. ඊළඟට කියන්නේ මොකද්ද? 132කට ගත හැකි පැන්සල් ගණන. පැන්සල් 132 නෙමෙයි අහන්නේ. මෙන්න මිල තමයි 132. අහනවා පැන්සල් කීයක් ගන්න පුළුවන්ද කියලා. දැන් මෙතෙන්ට තමයි x අකුර එන්නේ. මේ ක්‍රමේ නැතත් කෙනෙකුට ගණන හදන්න පුළුවන්නේ 48 4ෙන් බෙදුනා 12යි 132 12න් බෙදලා උත්තරයට යන්න පුළුවන්. හැබැයි මෙන්න ලියන ක්‍රමයේ තේරුම් ගන්න ප්‍රතිලෝම සමානුපාතවල අර්ථ දැක්වීම භාවිතයෙන් ලිව්වොත් පැන්සල් ගණනයි මිලයි ගැන තමයි සඳහන් වෙන්නේ. එහෙනම් පැන්සල් 4යි මිල 48යි. එහෙනම් 4ක් නම් 48යි. හැබැයි පුතේ අහන්නේ පැන්සල් ගණනක මිල නෙමෙයි. මොකක්ද අහන්නේ? ඒ මිලට ගන්න පුළුවන් පැන්සල් ගණන කීයක්ද කියලා. එහෙනම් මිලට යටින් මිල ලියාගත්තා. පැන්සල් ගන්න දන්නේ නැති නිසා x කියලා ලියාගත්තා. දැන් මේක ලියනවා. ඉතින් දැන් කාටක් ගන්න හදන්න පුළුවන්. 4 යට x 48 යට 132යි. 4ත් එක්ක ගුණ වෙනවා 132. 48ත් එක්ක ගුණ වෙනවා x. බෙදනවා 48න්. මේ පැත්තත් බෙදනවා 48. එතකොට හරිනේ 4 යට x 48 යට 132 132 මේ පැත්තට ගුණ වුණා. x කියන එක මේ පැත්තට ගුණා 48න් බෙදුණා. බෙදනකොට මේකේ නේ 4ට 4 1යි 48 4න් බෙදුනම 12යි. 4ට 1 8 2යි. 132 12න් බෙදන්න ඕන. 13ට 12 1යි. එකක් ඉතුරුයි 12ට 1යි. උත්තරේ x සමානයි 11ක් බවට පත් වෙනවා. උත්තරේ x සමානයි 11යි. අවසානට G කොටස G මේකෙදින් මේ මොකක්වත් වැඩක් නැහැ නේ.
මෙන්න මේක ලියා ගන්න එක තමයි වැදගත් වෙන. බලමු G කොටසේ බෝතල් 12ක මිල රුපියල් 4800ක් නම් 6000කට ගත හැකි බෝතල් ගණන අහනවා කොච්චරක්ද කියලා. ඔය ගණන් සමහරක් විට ඔක්කොම කට්ටිය හැදුවේ නැතුවත් ඇති. 12ක් නම් 4800යි. එහෙනම් 12ක මිල 4800යි. නේ අහන්නේ බෝතල් ගානක මිල නෙමෙයි. ඒ මිලට ගන්න පුළුවන් බෝතල් ගාන කීයක්ද කියලා. නේ 12ක මිල 4800යි. අහන්නේ 6000කට ගන්න පුළුවන් බෝතල් ගාන. එහෙනම් මිලනේ මිල මේක යට එන්න ඕන 6000ට මේ පැත්තට තමයි x අකුර එන්නේ. අන්න ලියනවා එහෙනම් 12 යට x සමානයි 4800 යට 6000. 12ත් එක්ක ගුණ වෙනවා 6000. 4800ත් එක්ක ගුණ වෙනවා x. මේ පැත්ත 4800ෙන් බෙදලා මේ පැත්තත් 4800ෙන් බෙදනවා. බලමු මේකට නම් කැපිලා යන ඕන. ඒක කැපෙන්න ඕන නිසාමනේ බෙදුවේ. බිංදු දෙකට බිංදු 2යි 12ට 1යි 60 මේ 48 12 4යි 60 බෙදන්න තියෙන 4 මෙන් උඩින් 60 යටින් 4 64ෙන් බෙදුනම 15යි. බෝතල් 15ක් තමයි පිළිතුර බවට පත් වෙන්නේ. කෙනෙකුට ඕන්න 12ක් 4800යි කියන එක වෙනුවට ලියන්න පුළුවන් 4800ට 12ක් ගන්නව නම් 6000ට කොච්චරක්ද? අර ක්‍රමෙත් නිවැරදි මේ ක්‍රමෙත් නිවැරදි. ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් නෙමෙයි. ක්‍රම දෙකටම ගණනය කිරීම කරගෙන යන්න පුළුවන්. එකම දේනේ දෙපැත්ත පොඩ්ඩක් මාරු වෙච්ච එක තමයි වෙනසකට තියෙන්නේ. ලියා ගන්න කවුරුත් 12ක 12ක ලාභ ප්‍රතිශතයක් යටතේ 12ක ලාභ ප්‍රතිශතයක් යටතේ සිදු වූ වෙළඳාමකදී 12ක ලාභ ප්‍රතිශතයක් යටතේ 12ක ලාභ ප්‍රතිශතයක් යටතේ සිදු වූ වෙළඳාමකදී රුපියල් 2000ක භාණ්ඩයක් විකිණීමේදී රුපියල් 2000ක භාණ්ඩයක් විකිණීමේදී ලැබෙන ලාභය සොයන්න. රුපියල් 2000ක භාණ්ඩයක් විකිණීමේදී ලැබෙන ලාභය සොයන්න. රුපියල් 2000ක භාණ්ඩයක් විකිණීමේදී ලැබෙන ලාභය සොයන්න. හරිද? ඒක පළවෙනි කොටස. මේ ඒකෙම ඒ වගේම තවත් එකක්. හරි දෙකම ලියාගෙන අපි දෙකම හදාගෙන යමු එක සැරේ. මේකෙත් කියනවා 12ක ලාභ ප්‍රතිශතයක් යටතේ ඔයගොල්ලෝ සටහනක් දාගන්න. 12ක ලාභ ප්‍රතිශතයක් යටතේ 12ක ලාභ ප්‍රතිශතයක් යටතේ රුපියල් 2000ක භාණ්ඩයක විකුණුම් මිල සොයන්න. රුපියල් 2000ක භාණ්ඩයක විකුණුම් මිල. මෙතන අහන්නේ ලාභය හොයන්න කියලා. ලාභය තමයි අහන්නේ. මෙතන අහනවා විකුණුම් මිල. ඔන්න අහන කරුණු දෙක. ලාභය අහනවා කොච්චරක්ද කියලා විකුණුම් මිල අහනවා කොච්චරක්ද කියලා. ඔය කරුණු දෙක තමයි ගණනය කරන්න ඕන. බලමු ගණනය කරගන්න පුළුවන් අය ගණනය කරමු. ගණනේ පොඩි මේ වෙනසක් තියෙනවාද? මෙතන කියන්නේ ලාභ ප්‍රතිශතය තියෙනවා, භාණ්ඩයේ මිල තියෙනවා, ලාභය කොච්චරක්ද කියලායි අහන්නේ. හරිද? මෙතන කියන්නේ ලාභ ප්‍රතිශතය 12යි, රුපියල් 2000ක භාණ්ඩයක් විකුණන මිල කීයක්ද කියලායි අහන්නේ. බලන්න අපි උත්සාහ කරමු හදන්න පුළුවන් අය හදන්න. අහපු ක්‍රමේ තමයි වෙනස තියෙන්නේ. මෙතන 12යි ලාභ ප්‍රතිශතය, මෙතන 12යි ලාභ ප්‍රතිශතය, මෙතන රුපියල් 2000යි භාණ්ඩයේ වටිනාකම, මෙතන රුපියල් 2000යි භාණ්ඩයේ වටිනාකම. හැබැයි පුතේ මෙතන අහන්නේ ලාභය, මෙතන අහන්නේ විකුණුම් මිල. එහෙනම් අපි මෙතන 100න්නේ කොහොම කොච්චර කිව්වත් මේ වගේ ගානක පටන් ගන්න 100ෙන් 100කට ලාභය 12යි. ලාභය ආපු නිසා. හැබැයි මෙතන අහන්නේ විකුණුම් මිල 100ක් නම්
විකුණුම් මිල 112ක් බාට පත් වෙනවා. විකුණුම් මිල 112ක් බාට පත් වෙනවා. හරිද? 100ට 12ක ලාභ ප්‍රතිශතයක් මේ 20ක් කියලා අපි කියමු. 100ට 20ක් කියලා කිව්වනම් 100ක විකුණන්න 120ට. එතකොට ලාභය කියන්නේ එක කතාවක්, විකුණුම් මිල කියලා කියන්නේ තවත් කතාවක්. ඔන්න ඔය විදිහට තමයි ගණනය කිරීම එන්නේ. සමහරු මේ දෙවෙනි කොටස ඒ කියන්නේ මේ දෙවෙනි ගණන හදන්නදී මෙතනින් 240 හොයාගෙන 2000ට 240 එකතු කරලා 2240 කියලා ගන්නත් ඇති. ඒත් ඉතින් වැරදි කියලා කියන්න බෑ. ගණනට සම්පූර්ණයෙන් ලකුණු දෙන්න වෙනවා. මොකද ගණන හදනකොට මේ එකපාරටම මෙතෙන්ට යන්න ඕන කියලා නීතියක් නැහැ. ලාභය හොයාගෙන ඒක අර ගතපු රුපියල් 2000ට එකතු කරලා මේ 2240 ළඟට යන්නත් පුළුවන්. මොකද ප්‍රතිශත පාඩමේදී ඔයගොල්ලන්ට ওই ක්‍රම දෙකම කියලා දෙනවා. මේ විදියට එකවර ගණනය කරන්නත් පුළුවන් විකුණුම් මිල, නැත්නම් ලාභය හොයලා ඒ ලාභය අර 2000ට එකතු කරලා එතනින් ගණනය කිරීම කරන්නත් පුළුවන් කියලා. ඒතකොට ගණන හිමින් හදාගෙන යන අය ඕන්න ලාභය හොයලා 2000ට එකතු කරලා උත්තරේ ගත්තා කමන්නේ. නැත්තම් කියන එක තේරුම් ගන්න පුළුවන් වේගෙන් මේ වැඩ කරන්න පුළුවන් අයත් ඉන්නවනේ. ඒගොල්ලොන්ට මේ වගේ ඕන්න එකපාරටම විකුණුම් මිල හොයන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෙමෙයි. ක්‍රම දෙකම නිවැරදි. මෙන්න මෙතන තියෙන්නේ ලාභ ප්‍රතිශතයයි ලාභයයි. හරි? එහෙනම් අපි මෙතන ගත්තොත් එහෙම ලියන්න වෙන්නේ මෙහෙමයි. ගත් මිල ලාභය. මේකේ වෙනසක් තියෙනවානේ. එතකොට මෙතන ගත් මිලයි මොකද්ද? ගත් මිල මෙතන එකක්. අනික් කාරණේ තමයි එතකොට මේ තියෙන විකුණුම් මිල. එහෙනම් අනිත් එක තමයි විකුණුම් මිල කියන්නේ. ගත් මිල සහ විකුණුම් මිල. මෙතන ගත් මිල සහ ලාභය. අපි හැමතිස්සෙම හිතන්නේ රුපියල් 100ක් කියලානේ පටන් ගන්න තැන නේ. ඊට පස්සේදී මෙතන ලාභ ප්‍රතිශතය 15ක් නිසා එහෙනම් 100කට 15ක් ලාභයි. ඊළඟට අහනවා මොකද්ද? ලාභය 450ක් වුණොත් එහෙම ගත් මිල කීයක්ද කියලා. ලාභය. එතකොට මේක යටටයි 450 ලිය වෙන්නේ. මේක තමයි x බවට පත් වෙන්නේ. අර කලින් කීප වගේ ඕන කන පිට ලියන්නත් පුළුවන්. 15 100 450 නම් x ප්‍රශ්නයක් නැහැ. හරිද? මෙතෙන්ටත් ඒකම ලියලෙමු. පස්සේදී හදාගන්න බැරිය. ගත් මිල 100යි. විකුණුම් මිල 115ක් තියෙනනේ. එහෙමනම් 100ට 15ක් වැඩි වෙනවා ලාභයක්. ඒ කියන්නේ විකුණන්නේ රුපියල් 115ට. මෙතන 3450 කියලා කියන්නේ භාණ්ඩයේ විකුණුම් මිල. විකුණුම් මිල ලියවෙන්න ඕන මෙතෙන්ට 3450යි. එහෙනම් ගත් මිල x කියලා දාගත්තා. ඔන්න ඔහොම තමයි ලියවෙන්නට අවශ්‍ය. හරිද? දැන් ඉතින් මේක ලියන්න පුළුවන්නේ 100ට x 15ට 450. 100ට x 15ට 450. ලියලා උත්තරේ ගත්තොත් 100ට x 15ට 450. 100ත් එක්ක ගුණ වෙනවා 450. 15ත් එක්ක ගුණ වෙනවා x. පැහැදිලිනේ කියන එකනේ. මෙතන ලිව්වේ 100කට නම් 15යි. ඒක ලාභය. 100ක් නම් 115යි. ඒක විකුණුම් මිල. එහෙනම් ලාභය කියලා ඇහුවොත් එහෙම ලාභය ගැන ලියවෙන්න ඕන. විකුණුම් මිල දුන්නොත් එහෙම 100ත් එක්ක ඒ ගාන එකතු කරලා විකුණුම් මිල කියන තැනට යන්නට ඕන. ඔන්න ඔය කරුණු දෙක පැහැදිලිව තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තොත් එහෙම අර කලින් ප්‍රතිශත පාඩමේදී ගත් මිල හොයන්න කියලා කියන ඕනම තැනක ගණන හදාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ගත් මිල කියන එක හදාගන්න පුළුවන්. හරිද? අපි තව ගණනකට යමු. විකුණන්නේ කීයටද? 120ට. එහෙමද? 120 නෙමෙයි. උත්තරේ කීයද? විකුණන්නේ අලාභයක් පුතේ. මෙන්න මම මේක බලන්න ඕන නිසාමයි දුන්නේ. සමහරු 120 කියලා ලියනවා. 120 නෙමෙයි. විකුණුම් මිල 80ක් බවටයි පත් වෙන්නේ. හේතුව මෙච්චර අපි කතා කළේ ලාභ උනාට දැන් කතා කරන අලාභයක්. අලාභයක් නිසා විකුණුම් මිල 80යි. එහෙනම් ඇත්තටම විකුණලා තියෙන 5200 මෙතෙන්ට ලියුවා 5200 මෙතෙන්ට x වෙන්නට ඕන. එහෙනම් ලියන විදිය මේ ලියන්න යන්නේ නැහැ මම. x ට උත්තරේ එනවා 6500ක් කියලා. ලියන විදිය ඔයගොල්ලෝ දන්නවා. මෙන්න මේ කරුණු දෙක ලියත් තමයි
පැටලුවන පටලන්නට ඇත්තේ මේකේ මේ 5200 මෙතෙන්ට ලියන්න නැති x ලියන්න නැති 100 ලියන්න නැති මෙන්න මෙතන තමයි සමහරක්කට පටලන්න නැත්තේ මෙතන ලියන්න නැත්තේ 120 120 ලියවන වැරදි 120 ඔක බෙදන්නත් බෑ 120 ලිව්වා නම් තමයි වැරද්දක් විදියට දෙන්නේ මොකද මෙතන කතා කරන්නේ පැහැදිලිව මෙන්න අලාභයක් ගැන කතා කරන්නේ ලාභයක් කියනකොට 100ත් එක්ක එකතු වුණාට අලාභයක් කියලා කියන්නේ අඩුවීමක් විදියටයි අපි ගන්න සෝරි මේ 10යි 4 අභ්‍යාසයේ ගණන් ටික 10යි 4 අභ්‍යාසයේ ගණන් ටික ඔය හදපු ක්‍රමයටම හදන්න එතන තියෙන මාතෘකාවේ මේ මුකුත් ඕගොල්ලන්ට වැදගත්කමක් නැහැ මේ කියලා දීපු ක්‍රමයට 10යි 4 අභ්‍යාසයේ ගණන් ටික හදලා තියන්න 10යි 4 අභ්‍යාසයේ ගණන් ටික මේ කියලා දීපු ක්‍රමයටම හදලා තියන්න හරිද එතන ඒ ක්‍රමේ පොඩි වෙනසක් තියෙනවා ක්‍රමේ වෙනස් වුණාට ගණන්ට ලැබෙන උත්තරේ කිසිම වෙනසක් නැහැ ඒක නිසා 10යි 4 අභ්‍යාසයේ ගණන් ටික මේ හදපු ක්‍රමයටම හදලා තියන්න හරිද හරි අපි එහෙනම් එතනින් පස්සේ යමු පේපර් එකට අපිට පේපර් එක කතා කරන්න උනේ නැහැ සෙනසුරාදා දවස් අපි කතා කරලා ඉවරයක් කරනවා සෙනසුරාදා දවස් අපිට ඒතකොට පාඩම ඉවර කරලා දාන්න පුළුවන් විදේශ මුදල් ටික තමයි කතා කරන් තියෙන්නේ මෙතන පේපර් එකේ මුකුත්ම කතා කළේ නෑ වගේ මතකයක් මට තියෙන්නේ එහෙමනේ මෙන්න පේපර් එක ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය හරිනේ එහෙම නේද අට 11 14 යන සංඛ්‍යා රටාවේ පොදු අන්තරය සොයන්න පොදු අන්තරය කොහොමද ගන්නෙ පොදු අන්තරය හොයන සූත්‍රයක් ඔයගොල්ලන්ට තිබුණා මතකයි නම් ලියා ගන්න පොදු අන්තරයට සම්මත සංකේතයේ d අකුර ගන්නේ පසුපදය අඩු කිරීම පෙර පදය කියලා නේ පසුපදය අඩු කිරීම පෙර පදය කියලා තමයි මේක අපි ගන්න. එහෙනම් මෙන්න පසුපදය මේක කැමති එකක් ගන්න 11න් 8ක් 11න් 8ක් අඩු කළාම 3යි. ඕනනම් කෙනෙකුට 14න් 11ක් අඩු කරන්නත් පුළුවන්. ඒත් උත්තරේ 3යි. ඔය ක්‍රම දෙකෙන් මොකක් හරි එකට උත්තරය 3 කියන එක ගත්තනම් හරි. ක්‍රම දෙකම ඕනේ නැහැ. හොඳයි මොකක් හරි එක ක්‍රමයක් ගන්න. ලකුණුත් දාගෙන යන්න. දන්නේ නැති කෙනෙක් ඉන්නම් ලියලත් යන්න. පොදු අන්තරය ගණනය කර සූත්‍රය තමයි පසුපදය අඩු කිරීම පෙර පදය කියලා කියන්නේ. ඊළඟ දෙවෙනි එක වෙළෙන්දේ රුපියල් 500කට මිලදී ගත් කමිසයක් 500කට විකුණයි. විකිණීමෙන් ලැබෙන ලාභය කොච්චරක්ද? ලාභයක් නැත. ලාභ ප්‍රතිශතය කොච්චරක්ද? ලාභ ප්‍රතිශතයකුත් නැත. ලාභය 0යි. ලාභ ප්‍රතිශතය 100ට 0යි. හරි. ලාභය 0යි. ලාභ ප්‍රතිශතය 100ට 0ක් වෙනවා. රුපියල් 500 නම් 500ටමයි විකුණලා තියෙන්නේ. නැති වැඩ නැහැ. ගණන ඇහුවෙත් අපරාධේ. ඊළඟට තුන්වෙනි එක AB සරල රේඛාවක PH අගය සොයන්න. ඔයගොල්ලෝ දන්නවා සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතු අංශක 180යි. එහෙනම් P එකතු කිරීම 110 සමාන වෙනවා 180ට 2යි P 180 110ක් ගියාම අංශක 70යි. දෙපැත්තෙන් බෙදුනම Pට එනවා අංශක 35යි. යොදාගත් ප්‍රමේය තමයි මොකද්ද? සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180කි. සරල රේඛාව මත පිහිටි කෝණවල එකතුව අංශක 180ක් කියලා කියනවා. හතරවෙනි එක සාධාරණ පදය 5න් අඩු කිරීම 3 වන සංඛ්‍යා රටාවේ 10 වෙනි පදය. එහෙනම් tn සමානයි 5න් අඩු කිරීම 3 අහන්නේ 10 වෙනි පදය n වෙනුවට 10 අඩු කිරීම 3 මෙන් n වෙනුවට 10 ආදේශ කරපු එක විතරයි වෙනස. 5 වරක් 10 50යි 50න් 3ක් අඩු වුණාම 47 50න් 10ක් අඩු වුණාම 47යි. පිළිතුර 47ක් බවට පත් වෙනවා. ඊළඟට පස්වෙනි එක
12 අඩු කිරීම ඍණ 5 යගේ සොයන්න. 12 අඩු කිරීම ඍණ 5 මේ පොඩ 8 පන්තියට බර වෙනවා පාඩම. නිකිල අඩු කිරීම. හැබැයි මේ ඕගොල්ලන්ට උගන්වනවා මේ කියන කොටස කතා කරනවා මම නම් කතා කරලා තියෙනවා ඔයගොල්ලන්ට පාඩම් වීජීය ප්‍රකාශන වීජීය ප්‍රකාශන වරහන් ඉවත් කිරීම වීජීය ප්‍රකාශන ගොඩනැගීම් කියන ටිකට කලින් මේ ටික කතා කරලා තමයි උගන්වගෙන ගියේ. අඩු කිරීමක් තිබුණොත් අපි හැමතිස්සෙම එකතු කිරීමක් කරනවා. අඩු කිරීම එකතු කිරීමක් කළා පිටුපස එකේ ආකල ප්‍රතිලෝමය ගන්නවා. ආකල ප්‍රතිලෝමය කියන්නේ ලකුණ මාරු කළා ලියන එක. මේ අඩු කිරීමක් තියෙන හැම තැනකම ඒක එකතු කිරීමක් කළා පිටුපස එකේ ලකුණ මාරු කරනවා. එහෙනම් 12යි 5යි දෙකම දාන එකතු වුණාම උත්තරේ 17ක් බවට පත් වෙනවා. පිළිතුර 17යි. ඒ කතා කළේ 5 වෙනි ගණන. ඊළඟ 6 වෙනි එක කිලෝමීටර් 3න් 6න් එකක්. ඔයගොල්ලෝගේ භාග පාඩමේ තිබුණ හල් නයන් ඇතුළත් ප්‍රකාශන කියලානේ. හල් නයන් ඇතුළත් ප්‍රකාශන කියලා කියනකොට මෙන්න කිලෝමීටර් 3න් 6න් එකක්. එහෙනම් කිලෝමීටර් 3යි හල් නයන් වෙනකොට ගුණ කිරීම 6න් 1. මේක 6න් බෙදන්නයි තියෙන්නේ. මේ ඒකකයෙන් නම් වැඩක් නැහැ. 3 6න් බෙදනවා කියන්නේ 3ට 6 ඒව නැහැ බිඳුවයි 30ට 6 ඒව 5යි. 0.5යි. එතකොට පුතේ මොකද්ද ඔයගොල්ලෝ මේකේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ මේ ගණනේ හල් නයන්න කියන එක ගුණ කිරීම බාට පත් කිරීම තමයි බලාපොරොත්තු වෙලා තියෙන කාරණය. හල් නයන්න ගුණ කිරීම බාට පත් කිරීම 7 ඕනම් මීටර් 500යි කියන උත්තරෙත් තින් වැරද්දකුත් මීටර් සෝරි මේ උත්තරේ ලකුණු දෙන්නේ නැහැ. මේකේ උත්තරේ මීටර් 500 මීටර් 500 කියන උත්තරේට තමයි ලකුණු දෙන්නේ. මේකේ හෙව්වන එක ලකුණක් තියෙනවා. හැබැයි මීටර් 500 කියලා ඕන. හැබැයි කෙනෙකුට හදන්න පුළුවන් කොහොමද? කිලෝමීටර් 3යි කියන්නේ 3000යි 3000න් බෙදලා 500 ගන්නත් පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නැහැ. 7 වෙනි එක A එකතු කිරීම B ගියාගේ මම මේ කතා කළා ඔයගොල්ලෝ පන්තියේදී මේකේ කෝණ ටික අපි දන්න එකම දේ සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතු අංශක 180ක් කියන එක. එහෙනම් කෝණ ටික එකතු කරනවා A එකතු කිරීම A එකතු කිරීම B එකතු කිරීම B සමාන 180. සමහරු ගණන දැක්කම පස්සේ බයයි. හේතුව A හා B ගේ එකතුව කොහොමද හොයන්නේ? වෙන වෙනම හොයන්නත් බෑ. දන්න දේ කරන්න. මොකක්ද දන්නේ? සරල රේඛාවක් මතනේ කෝණ ටික තියෙන්නේ. එහෙනම් සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180ක් බව අපි දන්නවා. කෝණ ටික එකතුව සමාන කරනවා 180ට. Aට A එකතු වුණාම 2A Bට B එකතු වුණාම 2B 180යි. හැම පදයක්ම බෙදනවා 2. එතකොට එනවා A B 180 දෙකට බෙදුනම අංශක 90ක් එනවා. A ධන Bට අංශක 90ක් එනවා. ආදේශ කළා ඍණ නිසා වරහණක් ඇතුලේ ආදේශ කරන්නේ උඩයි යටයි කැපෙනේ කපල දැම්මා. මෙතන සංඛ්‍යා දෙක ගුණ කරගත්තා. ඒවා ධන ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. මේක ඍණයි මේක ධනයි. ඒක නිසා ලකුණු දෙක සමානයි. උත්තරේ ලකුණ ධන වෙන්නට ඕන. 4යි 2යි එකතු වුණාම 6යි. 9 වෙනි ගණන මේක A ගේ B ගේ අගය අහන්නේ නේ. වරහන් ඉවත් කිරීමනේ තියෙන්නේ මෙන්න. x එකතු කිරීම A වරහන් ඇතුලේ x ධන 5 සමානයිලු x වර්ග එකතු කිරීම bx එකතු කිරීම 15 dx එකතු කිරීම 15 මේකේ වරහන් ඉවත් කළාමනේ මේ ප්‍රකාශනයේ ඉන්නේ. අපි මේකේ වරහන් ඉවත් කරමු. x වරක් x x වර්ග x වරක් 5 5x a වරක් x ax a වරක් 5 5යි a වරහන් ඉවත් කළාම ඔන්න ඔහොම එකක් එන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි අනිත් සාම්ප්‍රදායික ගණන් වල නම් වරහන් ඉවත් කළාම පස්සේ මෙතෙන්ටත් සංඛ්‍යාවක් මෙතෙන්ටත් සංඛ්‍යාවක් ඒ දෙක සුළු කරලා උත්තරයක් දානවානේ. හැබැයි පුතේ බලන්න මෙන්න මේ දෙක එකතු වෙලානේ මැද පදය හැදෙන්නේ. ඒ කියන්නේ මේක. මේ දෙක එකතු වෙලා තමයි මේක හැදෙන්නේ නේ. එහෙනම් 5x ට ax කියලා තියෙන්නේ මේ 5x එකතු කිරීම ax සමානයි bx බවට පත් වෙන්නට ඕන. එතනින් උත්තරේට යන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මේ බලන්න මේ තියෙන්නේ a වරක් 5 5යි a නේ 5යි a මේකේ අගපදයේ කියන 15ට සමාන වෙන්නට ඕන. එතනින් අපට ඒට අගය කියන්න පුළුවන් 5යි a 15යි නම් දෙපැත්තම 5න් බෙදුනම ඒට 3ක් එනවා නේ.
එච්චර ඕනෙත් නෑ මෙහෙම සරලව හිතන්නකෝ මේ බලන්න මේකයි ගුණ වුණාමනේ අගපදයෙන්නේ ඒක නියත පදයෙන්නේ මෙන්න මේක එහෙනම් 15 එන්නේ පහත් එක්ක කීය ගුණා වුණාමද පහත් එක්ක 3 ගුණ වුණාම තමයි 15ක් එන්නේ ඒක නිසා ඒ වෙනුවට 3යි ඒ වෙනුවට 3යිනේ එහෙනම් ඒ වෙනුවට 3යි නම් මේ බලන්න ඒ වෙනුවට 3ක් වුණා නම් 5x එකතු කිරීම 3x නේ 5x 3x එකතු වුණාම උත්තරේ 8x වෙනවා ඒක නිසා bxට 8 තමයි උත්තරේ බවට පත් වෙන්නේ මේම ලියනවා මම 5යි a සමානයි 15යි එතනින් a සමානයි 3යි ඊට පස්සේදී මෙතන 5x එකතු කිරීම ax සමයි සමාන වෙන්නේ bxට එතකොට a වෙනුවට 3 කියනගේ අපි ගතපු නිසා 5යි 3යි එකතු වුණාම 8යි x සමානයි bx අන්න එතනින් අපට උත්තරේ කියන්න පුළුවන් b සමානයි 8යි කියලා. a සමානයි 3යි b සමානයි 8යි කියලා පිළිතුරු දෙක ගන්න පුළුවන්. පොඩ්ඩක් හිතලා වුණත් ගන්න පුළුවන්. වරහන් ඉවත් කරන එක නම් ඕගොල්ලන්ට එච්චර සාර්ථක නැහැ. හිතලා උත්තරේ ගන්න එක තමයි හොඳ. a වරක් 5 5යි a එතකොට 15ක් හැදෙන්න නම් 5 ගුණ වෙන්න ඕන 3ෙන්. ඒක නිසා aට 3යි මේ 3යි මේ 5යි එකතු වුණාම 8ක් වෙන්න ඕන මැද පදය. ඒක නිසා b වෙනුවට 8ක් වුණා. ඒ ගණනේ පොඩි වෙනසක් තියෙනවා. මගෑරුණු කෙනෙක් එහෙම ඉන්නවා ආයි පාරක් බලා ගන්න. හොඳේ 10 වෙනි එක රූපයේ දැක්වෙන බද්ධ කෝණ යුගල දෙකක් නම් කරන්න. බද්ධ කෝණ යුගල් දෙකක්. හරි? බද්ධයි කියලා කියනකොට අපි කතා කළානේ පොදු ලක්ෂණයක් මොකද්ද? බද්ධ කෝණ වෙනකොට පොදු ශීර්ෂයක් තියෙන්න ඕන, පොදු බාහුවක් තියෙන්න ඕන, පොදු බාහුවෙන් දෙපස පිහිටලා තියෙන්න ඕන. ඔන්න කෝණ දෙක. ওই දෙක ලියලා දානවා. මොකද්ද? මේක AOB AOB කෝණය හා අනිත් එක මේක BOC BOC කෝණය. ඕන්නම් කෙනෙකුට මේකත් එක්ක මේක ගන්න පුළුවන්. මේකත් එක්ක මේක. ඒ කියන්නේ BOC හා යටින් එක COD. COD. ඕන්නම් තවත් කෙනෙකුට මෙන්න මේ ලොකු කෝණයත් එක්ක මේ යටින් කෝණය ගන්නත් පුළුවන්. හරි? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මේකයි පුළුවන්. මේකයි පුළුවන්. ඕන්නම් මේ විශාල කෝණෙත් එක්ක මේ යටින් කෝණය ගන්න පුළුවන්. නැත්තම් මෙන්න මේ කෝණෙත් එක්ක කියන්නේ මෙන්න මේ කොටසත් එක්ක උඩින් කොටස ගන්න පුළුවන්. අවශ්‍යතාවය මොකද්ද? පොදු ශීර්ෂයක් තියෙන්න ඕන, පොදු බාහුවක් තියෙන්න ඕන. පොදු ශීර්ෂයක්, පොදු බාහුවක්, පොදු බාහුවෙන් දෙපස පිහිටන්නට ඕන. 11. ඒහි අගේ සොයන්න. මේ අපි කතා කරලා තියෙනවා මොන කෝණද? ඒකාන්තර කෝණ. මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි. මේ කෝණයට මේ කෝණය සමානයි. එහෙනම් බලන්න මෙතන මේක දෙකට බෙදිලා ඒ බවට පත් වෙලා මෙතන 150ක් වෙලා අපිට ලියන්න පුළුවන් 2.150යි ඒට එනවා අංශක 75යි. හේතු ඇහුවොත් එහෙම රේඛා සමාන්තරයි ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමානයි කියලා. ඊළඟට 12 වෙනි ගණන 12 වෙනි ගණන 3x ඍණ 5 සමානයි 10 ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් විසඳන්න. මෙතන පුතේ ප්‍රත්‍යක්ෂ කියලා කතන්දරයක් නැහැ. හොඳේ සමීකරණය විසඳන්නයි තියෙන්නේ 3x ඍණ 5 සමානයි 10. ප්‍රත්‍යක්ෂ කියලා කියන්නේ එකම රාශියකට නැත්නම් සමාන රාශීන්ට එකම රාශියක් එකතු කිරීමෙන් ලැබෙන රාශීන් සමානයි. එහෙනම් මෙන්න බලන්න සමීකරණවල මේ අඩු කිරීම පහ නැති කරන්න එකතු කළා අනිත් පැත්තටත් බැලන්ස් වෙන්න පහක් එකතු කළා. එතකොට මේ පැත්තේ 3x 10යි 5 එකතු වුණාම 15යි. ගුණ බෙදීමේ ප්‍රත්‍යක්ෂය කියනවා. එහෙමනම් මේ පැත්ත 3ෙන් බෙදනකොට මේ පැත්තත් 3ෙන් බෙදන්න ඕන. 15ට 3 ඒවා 5ක් බවට පත් වෙනවා. උත්තරේ x සමානයි 5යි. ප්‍රත්‍යක්ෂ කියලා කතාවක් නැහැ. හොඳේ. සමීකරණය විසඳන්න කියන එකයි කියන්නේ. ඔයගොල්ලෝ පැටලුණා වගේ වෙන්නේ සමහරක් විට ප්‍රත්‍යක්ෂ කියන එක පාවිච්චි කළා. මේ ප්‍රත්‍යක්ෂ දෙකක් පාවිච්චි කරලා එකතු කිරීමේ ප්‍රත්‍යක්ෂය හා බෙදීමේ ප්‍රත්‍යක්ෂය. එතකොට දෙපැත්තටම එකතු කළාම ලැබෙන ඒවා සමානයි. දෙපැත්තම බෙදුනම ලැබෙන ඒවා සමානයි කියලායි කියන්නේ. 13
64 බෙදීම මේ වරහන් සහිත ප්‍රකාශනයක්. ඒක නම් ඇති දෙයක් නෑ. මේ 7 පන්තියේ පාඩමක් 64 බෙදීම 6 එකතු කිරීම 2 අඩු කිරීම 4 ගුණ කිරීම 5 වරහන් ඇතුලේ මුලින් 6යි 2යි 8යි 8න් 4ක් 4යි ඊට පස්සේදී ගුණ කිරීම 5 64 4ෙන් බෙදන්න ඕන මුලින්. එතකොට 6ට 1යි 24ට 4 ඒවා 6යි. ඒක ගුණ කරන්න ඕන 5න්. කීයද 16 ඒවා 5ක් 6 වරක් 5 වරක් 30 න් බිඳුවයි 3ක් ඉතුරුයි 5 වරක් 5යි 3යි 8යි. උත්තරේ 80ක් බවට පත් වෙනවා. පිළිතුර 80යි. 14 රුපියල් 330කට සීනි කිලෝ 3ක් ගන්න පුළුවන් නම් 500ක මිල අහනවා කොච්චරද කියලා. රුපියල් 330කට කිලෝ 3යිනේ. එහෙනම් මේ කීයද 14 වෙනි ගාන. කිලෝ 3ක් 330යි. එහෙනම් 1 කිලෝ එකක් 110යි. අහන්නේ ග්‍රෑම් 500ක්. ග්‍රෑම් 500ක් රුපියල් 55ක් වෙනවා. එච්චර විස්තර කරන්න අවශ්‍ය නැති ඒවා. 15 AX ඍණ 8යි ධන 4යි X ඍණ 32 AX ඍණ 8යි ධන 4යි X ඍණ 32 පද 4යිනේ මේ දෙකෙන් පොත් සාධකයේ එළියට මොකද්ද A අකුර එතකොට එනවා X ඍණ 8ක් ඊළඟ මෙතනින් 4ක් එළියට මේ දෙකෙන් එතකොට එනවා ඒත් X ඍණ 8ක් එහෙනම් දෙකේම තියෙනවා x ඍණ 8 පළවෙනි එකේ මුල a අකුරයි දෙවෙනි එකේ මුල 4යි ඉතුරුයි. සාධක දෙක ඔන්න. ඔය බොහොම පහසුවෙන් කාටවත් හදාගෙන යන්න පුළුවන් දේවල්. 16 ත්‍රිකෝණයේ වර්ගඵලය මොනවා අහනවද නේද? ත්‍රිකෝණයේ වර්ගඵලය වන සූත්‍රය මොකද්ද? භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස භාගයයි මේකේ ලම්බය හොඳට පේනවා ලම්බය 8යිනේ එහෙනම් ලම්බය ඇඳලා තියෙන ආධාරකයේ වෙන 6ට ඒක නිසා ආධාරකය 6යි ලම්බ උස 8යි 3යි 8 වරක් 3 24යි වර්ග සෙන්ටිමීටර් 24ක් වෙනවා 17 මහා පොදු සාධකය ලියන්න දෙයක්වත් නැහැ ඔක්කොගෙම පොදුවේ තියෙන ඒවා රවුම් කරනවා. 2 කියන එක ඔක්කොටම පොදුයි 3 කියන එක ඔක්කොටම පොදුයි. එහෙනම් මහා පොත් සාධකය තමයි දෙවරක් 3 ඒ කියන්නේ 6. මහා පොත් සාධකය 6ක් වෙනවා. මහා පොත් සාධකය 6යි. ඔක්කොගෙම 2 කියන අගේ ගන්න පුළුවන් 3 කියන අගේ ගන්න පුළුවන්. 18 3යි 3න් 1 1යි 9න් 1 3යි 3න් 1 බෙදීම 1යි 9න් 1 මේක භාග බෙදීමක්නේ 3 වරක් 3 9යි 1යි 10යි 3න් 10 9 වරක් 9යි 1යි 10යි 9න් 10 එහෙනම් 3න් 10 බෙදීම ගුණ කිරීම කළා උඩ යට මාරු කළා 10ට 10යි 3ට 1යි 9ට 3 3යි උත්තරේ 3යි. පිළිතුර 3යි. පිළිතුර 3ක් බාටපත් වුණා. 19 එකේ සිට 100 තෙක් ඇති සංඛ්‍යාවල එකතු කිරීමෙන් තොරව සොයන්න. ඔන්න ඔතන ලියලා තියන්න. ඔය අහන්න පුතේ මොන සංඛ්‍යාවද? ත්‍රිකෝණ සංඛ්‍යා. සංඛ්‍යා රටා පාඩමේනේ. සංඛ්‍යා රටා පාඩමේ ත්‍රිකෝණ සංඛ්‍යාවල පොදු පදේ අපි කියනවා n වාරයක් n ධන 1 බෙදීම 2 කියන පොදු පදේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යා නම් 1 විතරයි. දෙවෙනි එක නම් 1යි 2යි එකතු කරනවා. තුන්වෙනි එක නම් 1යි 2යි 3යි එකතු කරනවා. හතරවෙනි එක නම් 1යි 2යි 3යි 4යි එකතු කරනවා. එතකොට 1 ඉඳලා 5ට යනකම් එකතු කරොත් 5 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 1 ඉඳලා 10ට යනකම් එකතු කරොත් 10 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. 1 ඉඳලා 100ට යනකම් එකතු කරුවොත් 100 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව. එහෙනම් අපි හොයනවා 100 වරක් 101 බෙදීම 2. 100 2ට බෙදුනා 50යි
මේක 50න් ගුණ කරනවා බිඳුව ලිව්වා පස්වරක් එක 5යි පස්වරක් බිඳුව බිඳුවයි පස්වරක් එක 5යි උත්තරේ 5050ක් වුණා 5050 එතන දන්නේ නැති අය ලියලා තියන්න එකේ සිට 100 තෙක් පූර්ණ සංඛ්‍යාල එකතුව යනු 100 වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවයි 20 වර්ගමීටර් එකකට ඇති ලීටර් ගාන නිකම් උත්තරේ ලියන්න තියෙන්නේ ඝනමීටර එකකට සොරි ඝනමීටර එකකට තියෙනවා ලීටර් නම් 1000 ඝනමීටර එකක් කියලා කියන්නේ ලීටර් 1000ක් බවට